සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. අදත් මම අරගෙන අවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය කරන ලස්සන සහ ඉතා සරල වාක්‍ය. ඉතින් ඔයාලට මේ වාක්‍ය හරිම ලේසියෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඉතින් ආධුනිකයන්ට ඉංග්‍රීසි කතාවට ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙයි කියන එක තමයි මගේ පුද්ගලික විශ්වාසය. ඉතින් අද බලමු මොනවාද මම තෝරගෙන තියෙන වාක්‍ය ටික කියලා. පළවෙනි වාක්‍ය තමයි පොඩ්ඩකට මෙහාට එන්න. දැන් ළමයි පොඩ්ඩකට කියන එක අපි ඉංග්‍රීසි වලින් කියනකොට අපිට for a second කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ තප්පරයකට කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. ඉතින් for a second කියලා අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. මෙහාට එන්න නම් come here. come here. එතකොට මේක එන්නේ මෙන්න මෙහෙමයි. come here for a second. come here for a second. එතකොට දැන් මේක සංවාදෙදී ඔයාලට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. come here for a second. come here for a second. විනාඩියකට මෙහෙට එන්න. come here for a second. හරි. බලමු අපේ දෙවෙනි උදාහරණය. මාව අවුල් වෙලා ඉන්නේ. දැන් අවුල් වෙනවට හොඳ ඉංග්‍රීසි වචනයක් තියෙනවා confuse කියලා. confuse කියන්නේ අවුල් වෙලා. එතකොට අවුල් වෙලා ඉන්නේ කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියද්දි I am confused කියලා තමයි කියන්නේ. කියන්නේ මේ අර්ථයෙන් අදහස් වෙනවා මම දැන් පැටලිලා තියෙන්නේ, මාව අවුල් වෙලා ඉන්නේ කියන අර්ථය. එතකොට ඔයාලට නිකන් මාව අවුල් වෙලා ඉන්නේ කියන අර්ථය ඉංග්‍රීසියෙන් කියන්න ඕන නම් ඔයාලට කියන්න පුළුවන් I am confused කියලා. I am confused. හරි, අපි බලමු තුන්වෙනි උදාහරණ වාක්‍යය. මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මේක නම් හරි සරල වාක්‍යයක්. දැන් මම දන්නේ නැත්නම් I don't know. මොනවා කරන්නද කියලා නම් what to do. එතකොට I don't know what to do. I don't know what to do. එතකොට සංවාදෙදී ඔයාලට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I don't know what to do. I don't know what to do. මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. හරි, අපි ගිහලා බලමු උදාහරණ වාක්‍යාංක 4ට. මම දන්නේ නැහැ ඒ ගැන. මේකත් හරිම සරල වාක්‍යයක්. ගොඩක් දෙනෙක්ට එකපාරින් කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ වාක්‍යයක්. ඒ ගැන නම් about that. දන්නේ නැත්නම් I don't know. එතකොට I don't know about that. I don't know about that. එතකොට ඔයාලට මේ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I don't know about that. මම ඒ ගැන දන්නේ නැහැ. I don't know about that. හරි, අපි ගිහිල්ලා බලමු උදාහරණ වාක්‍ය අංක 5ට. කවුරුවත් මට ඒ ගැන කිව්වේ නැහැ. දැන් කවුරුවත් කියන එකට ඔයාලා හිතයි anyone හරි anybody වලින් හරි මේ වාක්‍ය පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ anybody didn't tell me කියලා හදන්න පුළුවන්. දැන් ඇත්තටම ටෙක්නිකලි අපිට එහෙම වාක්‍යයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ anybody didn't tell me කියලා. නමුත් ඉංග්‍රීසි කතා කරන අය එහෙම නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ nobody told me කියලා තමයි යාලා කියන්නේ. ඉතින් භාවිතයේ තියෙන එක අපි තමයි ගොඩක්ම පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ වාක්‍ය මේ අර්ථය කියනවා නම් nobody told me කියලාම ඉගෙන ගන්න වෙනවා. ඒක තමයි ලස්සන ඉංග්‍රීසි. එතකොට ඔයාලට මේක ඉංග්‍රීසි වලින් කියනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Nobody told me about that. Nobody told me about that. එතකොට සංවාදෙදී ඔයාලට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Nobody told me about that. කවුරුත් මට ඒ ගැන කිව්වේ නැහැ. Nobody told me about that. හරි, අපි ගිහිල්ලා බලමු උදාහරණ වාක්‍ය අංක 6ට. ඔයා කාව හරි හොයනවද? දැන් හොයනවට ඉංග්‍රීසි වලින් ක්‍රම කීපයක් තියෙනවා. මම අද දාන වචනේ තමයි looking for කියන්නේ. looking for. එතකොට කාව හරි නම් someone. කාව හරි නම් someone. ඒතකොට මෙන්න මේක මෙන්න මෙහෙම අහන්න පුළුවන්. Are you looking for someone? Are you looking for someone? දැන් සංවාදෙදී මේක දැන් ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක් විදිහට ඔයාලා අහන්න ඕනේ.
එතකොට ඔයාලා අහන්න ඕනේ මෙන්න මෙහෙම. Are you looking for someone? Are you looking for someone? කාවරි හොයනවද? Are you looking for someone? හරි. දැන් බලමු අපි ගිහිල්ලා උදාහරණ වාක්‍ය අංක 7ට. ඕනාවට එපාවට එලවන්න එපා. දැන් අපි කියනවනේ මෙහෙම කවුරු හරි නිකන් ඕනාවට එපාවට එලවනවා. දැන් ඕනාවට එපාවට කියන එක ඇවිල්ලා ක්‍රියා විශේෂණයක්. මේකට දැන් ඕන කරන ඇඩ්වර්බ් එක මොකක්ද අපි ඉංග්‍රීසි වලින් carelessly කියලා තමයි මම අදාරගත්තේ. carelessly. ඒ කියන්නේ ඕනාවට එපාවට කියන අර්ථය ඒකේ තියෙනවා. දැන් එලවනවට කියන්නේ drive කියලා. drive. එතකොට මේක ඇවිල්ලා නැත යන අර්ථයේ විධානයක් නේ. එහෙම නැත්නම් negative command එකක්. ඒතර ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. Don't drive carelessly. Don't drive carelessly. එතකොට සංවාදයේ ඉද්දි ඔයාලට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Don't drive carelessly. Don't drive carelessly. ඕනාවට එපාවට එලවන්න එපා. Don't drive carelessly. හරි අපි ගිහලා බලමු අංක 8 මොකක්ද කියලා. එයාට ලොකු බලාපොරොත්තු තියෙනවා. දැන් ලොකු බලාපොරොත්තු වලට අපි ඉස්සෙල්ලාම ගමුකෝ බලාපොරොත්තු වලට ඉංග්‍රීසි වලින් කියන්නේ hope කියලා. දැන් මෙතන බහුවචනෙන් දාන්න ඕනේ. ඒ හින්දා hopes වෙනවා. ලොකු බලාපොරොත්තු නම් big hopes. big hopes. එයාට තියෙනවා නම් he has. he has. එතකොට he has big hopes. he has big hopes. එතකොට සංවාද වල මෙන්න මෙහෙම කියන්න පුළුවන්. he has big hopes. එයාට ලොකු බලාපොරොත්තු තියෙනවා. he has big hopes. හරි අපි ගිහලා බලමු අංක 9ට. අප අතරේ පොඩි හිත් අමනාපයක් ඇති වුණා. දැන් හිත් අමනාපයක් ඇති වුණා කියන එක ඇත්තටම මේක නම් වචනෙන් කොහොමවත් ගන්න බෑ. සාමාන්‍යයෙන් misunderstanding එකක් කියලා තමයි කියන්නේ ඉංග්‍රීසි වලින් කියනකොට. සාමාන්‍ය සිංහලෙනුත් කියනවනේ misunderstanding එකක් ඇති වුණා කියලා සමහර අය සිංහල කතා කරනකොට. මේක තමයි කියන්නේ පොඩි වැරදි වැටහීමක් ඇති වුණා. එතකොට මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියනකොට we had a misunderstanding කියලා තමයි කියන්නේ. we had a misunderstanding. එතකොට සංවාදෙදි මෙන්න මෙහෙම කියන්න පුළුවන්. we had a misunderstanding. we had a misunderstanding. අපිට වැරදි වැටහීමක් තිබ්බ. අපිට පොඩි හිත් අමනාපයක් ඇති වුණා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. හරි. අංක 10. එයා සෙනසුරාදා දවස්වලට එන්නේ නැහැ. දැන් සෙනසුරාදාට ඉංග්‍රීසි වලින් කියන්නේ සැටර්ඩේ කියලා. සැටර්ඩේ. එතකොට සෙනසුරාදා දවස්වලට නම් සැටර්ඩේස් වෙනවා. එතකොට on Saturdays කියලා තමයි ඔයාලා ඉංග්‍රීසි වලින් ගන්නවා. සෙනසුරාදා දවස්වල. එන්නේ නැත්නම් doesn't come. doesn't come. එතකොට හරිම සරලයි. he doesn't come on Saturdays. he doesn't come on Saturdays. ඉතින් ඇත්තටම මේ වගේ සරල වාක්‍යයක් බය නැතුව කියන්න පුරුදු වෙන එක වටිනවා. මේක කොච්චර සරල වුණත් එක සැරේ කියා ගන්න බෑ. ඔන්න ඔකයි මේ ප්‍රධාන ගැටලුව. අපේ ලංකාවේ තියෙන ගැටලුව ඔකයි. බයක් වගේ දැනෙනවා. වරදීද කියලා. වැඩි හිතන්න දෙයක් නැහැ. he doesn't come on Saturdays. එයා සෙනසුරාදා දවස්වලට එන්නේ නැහැ. හරි අපි ගිහලා බලමු අංක 11 මොකක්ද කියලා. ඒගොල්ලෝ ඉරිදා දවස්වලට වහලා. ඒකත් ගොඩක් ප්‍රැක්ටිකල් වාක්‍යයක්. සමහර තැන් ඉරිදා දවස්වලට වහලානේ. දැන් ඕක ඔයාලට කියන්නේ නෑ ඒගොල්ලෝ ඉරිදා දවස්වලට වහලා කියලා. එතකොට මේකත් අර වගේම තමයි ඉරිදා දවස්වලට නම් on Sundays කියලා තමයි එන්න ඕනේ. ඒගොල්ලෝ වහලා කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ they are closed කියලා. they are closed. එතකොට they are closed on Sundays. they are closed on Sundays. එයාලා ඉරිදා දවස්වලට වහලා. හරි. අපි ගිහලා බලමු 12 වෙනි උදාහරණ වාක්‍යයට. සෙනසුරාදාට අපිට half day. මේ half day කියන එක ඉතින් ගොඩක් කතා කරද්දී ඔයාලා half day කියලාමනේ කියන්නේ.
ඒ නිසා මම ඕක සිංහලෙන් දැම්මේ නැහැ. half day කියලා අපිට සිංහලෙනුත් කියන නිසා. එතකොට සෙනසුරාදා නම් Saturday. එතකොට සෙනසුරාදා අපිට half day නම් Saturday is a half day for us. Saturday is a half day for us. මේකත් හරි සරලයි. Saturday is a half day for us. කියන්නේ අපිට සෙනසුරාදා වරුවයි කියලා ඔයාලා කියනවා. ඒක තමයි මේ Saturday is a half day for us. හරි. 12 නෑ 13. මම ඒ ගැන ගොඩක් අප්සෙට් වෙලා ඉන්නේ. කියන්නේ මම ගොඩක් අප්සෙට් එකේ ඉන්නේ කියලා අපි දැන් සිංහලෙනුත් කියනවනේ. එතකොට මේ අප්සෙට් කියන වචනේ තේරුම ඇත්තරම මොකක්ද කියලා ඔයාලා ඩික්ෂනරියෙන් බලන්න. මොකද අපි සිංහල කතා කරද්දී අප්සෙට් කියලාම තමයි කියන්නේ. මම අප්සෙට් එකේ ඉන්නේ. ඉතින් මම ඒකේ විදිහටම දැම්මා. කියන්නේ හිත රිදිලා වගේ තේරුමක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් දැන් මේ අදහස කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? මම ඒ ගැන ගොඩක් අප්සෙට් වෙලා ඉන්නේ. I am very upset about it. I am very upset about it. මම ඒ ගැන ගොඩක් අප්සෙට් වෙලා ඉන්නේ. I am very upset about it. අපි බලමු අංක 14. මේ මාව මුදා හැරලා මට යන්න දෙන්න. අපි කියනවනේ එහෙම. මේ මාව මුදා හැරලා මට යන්න දෙන්න. මාව මුදා හැරලා. දැන් මුදා හරිනවට කියන්නේ රිලීස් කියලා. එතකොට මාව මුදා හරින නම් please release me කියලා තමයි කියන්නේ. please release me කියලා. මට යන්න දෙන්න නම් let me go. let me go. එතකොට please release me and let me go. please release me and let me go. මාව මුදා හැරලා මට යන්න දෙන්න. හරි අංක 15. අපි සුහදව එකට ආශ්‍රය කරනවා. මේක හොඳ වාක්‍යයක්, ලස්සන වාක්‍යයක්. මොකද මේක ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි වාක්‍ය ගොඩක් භාවිතයේ තියෙනවා. ගොඩක් අය මේක නිතරම කියන්න උත්සාහ කරන දෙයක්. අපි සුහදව එකට ආශ්‍රය කරනවා. දැන් මේක ෆුල් ෆ්‍රේස් එකම මතක තියාගන්න එක තමයි නුවණට හුරු වචනෙන් වචනේ ගන්න ගියොත් එහෙම ඇත්තටම ඔයාලා අමාරු වෙන්න පුළුවන්. මේක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ we get on well together කියලා. we get on well together. ඒ කියන්නේ අපි සුහදව එකට යාළුවෝ වගේ ඉන්නවා. යාළුවෝ ආශ්‍රය කරනවා. we get on well together. හරි. අපි බලමු අංක 16. එයා අපිත් එක්ක යාළුයි. එයා අපිත් එක්ක යාළුයි. යාළුයි නම් ෆ්‍රෙන්ඩ්ලි කියලා කියන්න පුළුවන්. ගොඩක් යාළුවෝ නම් very friendly කියලා කියන්න. අපිත් එක්ක නම් with us. එතකොට මේක ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙමයි කියන්නේ. he is very friendly with us. he is very friendly with us. එයා අපිත් එක්ක හරි යාළුයි. he is very friendly with us. හරි. අපි බලමු අංක 17. ඔයාට මාත් එක්ක එන්න ඕනේද? දැන් අපි අහනවනේ සිංහලෙන්. ඔයාට මාත් එක්ක එන්න ඕනේද කියලා. දැන් ඔක කොහොමද ඉංග්‍රීසි වලින් අහන්නේ? මේකත් හරි සරලයි. කෙලින්ම ඔයාලට එක සැරේ අහන්න පුළුවන්. Do you want to come with me කියලා. Do you want to come with me? එතකොට සංවාදයේදී ඔයාලට මෙන්න මෙහෙම අහන්න පුළුවන්. Do you want to come with me? Do you want to come with me? ඔයාලා මාත් එක්ක එන්න ඕනේද? Do you want to come with me? කාටවත් කියන්න එපා. කාටවත් නම් anyone. කියන්න එපා නම් don't tell. එතකොට don't tell anyone. Don't tell anyone. එතකොට මේක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Don't tell anyone. කාටවත් කියන්න එපා. Don't tell anyone. ඒගොල්ලන්ගෙන් අහන්න එපා. දැන් අහන්න එපා කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ don't ask. Don't ask. ඒගොල්ලන්ගෙන් නම් from them කියලා translation එක තිබ්බට එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ don't ask them කියලා. from එකක් දාන්න. එතකොට වාක්‍යයක් ඇත වෙනවා. භාවිතයේ තියෙන්නේ මෙහෙමයි. don't ask them. එයාලගෙන් අහන්න එපා. don't ask them. හරි අපි ගිහිල්ලා බලමු අද දවසේ අවසාන වාක්‍යයට.
එයාලව අයින් කරලා දාන්න. මේක හොඳ වාක්‍යයක්. මේක ඇත්තටම ඉංග්‍රීසි වලින් හරි ලේසියෙන් කියන්න පුළුවන්. ඒගොල්ලන්ව කියන්නේ අතහැරලා දාන්න. ඒගොල්ලෝ ඇවිල්ලා හරි නරක කුහක මිනිස්සු જાතියක් කියලා අපි හිතමුකෝ. අපි දැන් කෙනෙක්ට කියනවා ඒගොල්ලන්ව අතහැරලා දාන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අයින් කරලා දාන්න කියලා. මේක අපිට ඉංග්‍රීසි වලින් එක සැරේම කියන්න පුළුවන්. cut them off. cut them off. එතකොට මේ cut off කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. මෙතනත් මේ අර්ථයම ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අයින් පිරිසක්ව අපි අයින් කරනවට අපිට ඒගොල්ලන්ව cut off කරලා දානවා කියලා කියන්න පුළුවන්. මේක අර cut off කියන්නේ අර දෙක වෙන වෙනවටත් අපි cut off කියලා කියනවා. ඒ අර්ථය නෙමෙයි. ඒ කියන්නේ පිරිසක්ව අපි අතහැරලා දානවා, අයින් කරලා දානවා. ඒකට අපිට කියන්න පුළුවන් cut them off. cut them off. හරි. මම හිතන්නේ අදත් ඔයාලා හොඳ වාක්‍ය කීපයක්ම ඉගෙන ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ වාක්‍ය ලියා ගන්න. නිකන් ඔය බලාගෙන ඉඳලා වැඩක් නැහැ. කොලයක් අරගෙන මේක ඉංග්‍රීසි ටික ලියා ගන්න. පොඩි කොල කෑල්ලක් අරගෙන ලියාගෙන යන්න. දැන් A4 එකක් දෙකට නැවුවාම මේ වගේ ලියන්න පුළුවන් එක 20ක් විතර එක දිගට යටට ලියාගෙන ඉන්න පුළුවන් ඉංග්‍රීසි ටික විතරයි. එතකොට බැරි වෙලාවත් අපි හිතමු කවුරු හරි බස් එකක එනවා නම් හරි මොකක් හරි එනවා නම් ඒ කොල කෑල්ල අරගෙන එතකොට 80ක් විතර ලියා ගන්න පුළුවන් A4 එක. ඔයාලා නිකන් ඉන්න ගමන් ඉංග්‍රීසි ටික විතරක් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි කතා කරන්න ගියාම ඔයගොල්ලන්ගේ බ්‍රේන් එකේ දැන් බ්‍රේන් එක ඇබ්සෝබ් කරගෙන තියෙන්නේ. එතකොට කනෙක්ෂන් එකක් හදා ගන්නවා. මේක ඉංග්‍රීසි කතා කරනකොට එක සැරේ ඔයගොල්ලන්ට එළියට එන්න. නිරන්තර අධ්‍යයනය කියන එක වැදගත් වෙනවා. මොකද මේක ඉංග්‍රීසි කියන එක හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නම් ලංකාවේ ඉන්න හැමෝම ඉංග්‍රීසි කතා කරනවා. ඒ නිසා ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. මීට වැඩි ඉතින් සරල කරලා කියලා දෙන්න ක්‍රමයක් අපිට තේරෙන්නේ නැහැ. මේ තමයි උපරිම සරල කරන්න පුළුවන් උපරිම ක්‍රමවේදය. අපි ඉතින් එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකක් එක්ක නැවතත් ඔයාලව හම්බෙන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.